සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම භාග්‍ය දනජිල්ල කොල්ල ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. අද රාත්‍රී 11 සිට ලබන 17 වනදා දක්වා සමස්ත දිවයිනටම සංචරණ සීමා. කොවිඩ් එන්නතෙන් ශරීරයේ ප්‍රතිදේහ ගොඩනැගීමට අවම වශයෙන් සති දෙකක් ගතවන බව වසංගත රෝග විද්‍යායකකය පවසයි. පෙරපාසල් ගුරුවරුන්ට නිශ්චිත මාසික දීමනාවක් ලබා දීමේ තීරණයක්. ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයේ වැඩිවීමක්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම්. ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්තියට ලෝක සෞඛ්‍ය සංවිධානය හේතු පහදයි. අද රාත්‍රී 11 සිට ලබන 17 වනදා සඳුදා අලුයම 4 දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවා තිබෙනවා. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා සඳහා මෙම සීමා අදාළ නොවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. අද රාත්‍රී 11 සිට ලබන සඳුදා එනම් 17 වෙනිදා උදෑසන 4 දක්වා කාලය තුල සංචරණය සීමා වෙනවා සාමාන්‍ය මහ ජනතාවගේ. ඒ නිසා ඔවුන් නිවෙස් වලට වී රැඳී සිටීම අනිවාර්ය වෙනවා. කෙසේ වෙතත් එම සංචාරණයේ සීමාවත් අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන වාහන එවැගේම මෙම සේවකීන්ට මෙම කාලය තුල ගමන් කිරීමට හැකියාවක් තිබෙනවා. නමුත් අවශ්‍ය අවස්ථාවකදී ඔවුන් අදාළ ලේඛන තම හැඳුනුම්පත් ඉදිරිපත් කළ යුතුයි. විශේෂයෙන්ම වෛද්‍ය සේවා, සෞඛ්‍ය සේවා, ඖෂධ, ජලය, විදුලිය, sannivedana, වරාය ගුවන්තොටුපොළ, ඒ වගේම ආනයන, අපනයන මෙවැනි කටයුතු වල කර්මාන්තවල යෙදෙන අත්‍යවශ්‍ය සේවා සඳහා එම සේවකීන්ට ගමන් කිරීමට පුළුවන්. මේ අතර මේ 31 වනදා දක්වා අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා නිවසින් පිටව යා හැක්කේ ජාතික හැඳුනුම්පතේ රියදුරු බලපත්‍රයේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ අවසන් අංකය අනුව බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. එමෙන්ම සම්පූර්ණයෙන්ම සංචරණ සීමා පනවා ඇති තෙදින තුළ හැඳුනුම්පත් ක්‍රමවේදය භාවිත කරමින් ගමන් යාමට කිසිදු අවසරයක් නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. එමෙන්ම අද දිනය මැයි මාසේ 13 වෙනිදා අද දින රාත්‍රී 11 දක්වා කාලය තුල ජනතාවට ගමන් කරන්න පුළුවන් තම පළාත තුල එසේ ගමන් කිරීමේදී නිරන්තරයෙන්ම තමන්ගේ හැඳුනුම්පතේ ක්‍රමවේදයන් අනුව අවසාන අංකය අනුව ගමන් කළ යුතුයි. නමුත් හෙට දිනේ ඔබට ගමන් කිරීමට බෑ. හෙට ඇදිරි නීතිය ක්‍රියාත්මක කරන දිනයක්. නැවත ඔබට ගමන් කිරීමට හැකියාවක් ලැබෙන ඉරටු අංක සහිත දිනය වෙන්නේ 18 වෙනිදා එනම් මැයි මාසේ 18 වෙනිදා. මේ අනුවයි කටයුතු කළ රෝහලකට යාමේදී තමුන්ගේ එදිනෙදා රැකියාවට යාමේදී මෙම අංක ක්‍රමය බලපාන්නේ නැහැ. ඒ වගේම හැඳුනුම්පත් නොමැති විදේශීය අයට මේ සඳහා තමුන්ගේ විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. මෙම 100%ක්ම මීට අනුගතව කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනවා. ඊයේ දිනේ කොවිඩ් ආසාදිතයින් 2386 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,33,527ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් ආසාදිතයන් 2386 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 413ක්. එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 370ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 332 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ අතර ඊයේ දිනේ තවත් කොවිඩ් මරණ 18ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 38ත් 95ත් අතර වයස්වල පසු වූ පුද්ගලයන්. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිතව මියගිය මුළු සංඛ්‍යාව 868ක්.
මේ අතර මේ වන විට ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන යටතේ කොවිශීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව 10,189 දෙනෙකුට ඊයේ දිනේදී ලබා දී ඇති අතර සයිනෝෆාම් එන්නත 79,403 දෙනෙකුට ඊයේ දිනේදී පමණක් ලබා දී තිබෙනවා. එමෙන්ම ස්පුට්නික් එන්නතද ඊයේ පුද්ගලයන් 3,335 දෙනෙකුට ලබා දී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම අද දිනේත් ප්‍රදේශ කිහිපයක කොවිඩ් මර්ධන එන්නත්කරණය සිදු කෙරෙන බව සෞඛ්‍ය අංශය සඳහන් කළා. මේ අතර කොවිඩ් රෝගයේ දරුවන්ට වැළඳීමේ අවදානම තරමක් අඩුව තිබුණත් නිදන්ගත රෝග, ශ්වසන රෝග, හෘද රෝග ඇති දරුවන් පිළිබඳ වැඩි සැලකිල්ලෙන් ක්‍රියා කළ යුතු බව ළමා රෝග හා මරණ පිළිබඳ ජාතික වැඩසටහන් කළමනාකරු විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා අවධාරණය කරනවා. අපි මේ අවස්ථාවේ බලන්න ඕනේ අපේ දරුවන්ට මේ රෝගය වැළඳීම වළක්වා ගැනීම. ඒ සම්බන්ධයෙන් ප්‍රධානතම වගකීම තියෙන්නේ අපේ දෙමාපියන්. ප්‍රධානතම දේ තමයි දරුවන් අවස්ථාවක නිවසින් අත්‍යවශ්‍ය දෙයකට හැරෙන්නට නිවසින් බැහැරට නොගෙන යාම. යම්සි අවස්ථාවක අපිට දරුවන් නිවසින් බැහැරව ගෙනියන්නට අවශ්‍ය වෙනවා නම් හැම විටම නිසියාකාර මුව ආවරණයක් නිසියාකාර විදිහට පැළඳීම අත්‍යවශ්‍යයි. මේ මුව ආවරණය අවුරුදු 2කට වැඩි සෑම දරුවෙක් විදිහම පැළඳිය යුතුයි. අපි හිතමු අවුරුදු 2කට අඩු දරුවන් ඔවුන් එළියට ගෙන යනවා නම් ඔවුන්ට මුව ආවරණ නොපැළඳුවත් ඔවුන් අනිකුත් සමාජයේ අනිකුත් පුද්ගලයන්ගෙන් සමාජ දුරස්ථභාවයක් පවත්වාගෙන එහෙම රැගෙන යා යුතුයි. මේ අතර දිස්ත්‍රික්ක 3ක තවත් ග්‍රාම නිලධාරී වසම් 11ක් අද උදෑසන සිට හුදකලා තත්වයට පත් කළ බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කළේ. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශයේ පළුගහවෙල ග්‍රාම නිලධාරී වසමත්, ගාල්ල දිස්ත්‍රික්කයේ අහංගම පොලිස් බල ප්‍රදේශයේ කරන්දුගොඩ, ගොවියාපාන, කහවන්නගම සහ දොම්මන්නාගොඩ යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා තත්වයට පත් කර තිබෙනවා. එමෙන්ම හබරාදුව පොලිස් බල ප්‍රදේශයේ ලනුමෝදර, බොනවිස්ටාව, කටුකුරුන්ද යන ග්‍රාම නිලධාරී වසම්ද හුදකලා කිරීමටයි පියවරගෙන ඇත්තේ. රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශයේ දෙනවක පාතකඩ සහ දිප්පිටිගල ග්‍රාම නිලධාරී වසම් මෙන්ම කුරුවිට පොලිස් බල ප්‍රදේශයේ කුරුවිට ග්‍රාම නිලධාරී වසමත්, දෙල්ගමුව ග්‍රාම නිලධාරී වසමේ නාගරික ප්‍රදේශයත් හුදකලාවට ලක්කර ඇති බවයි යුද හමුදාපතිවරයා නිවේදනය කළේ. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක පොලිස් බල ප්‍රදේශයේ උග්ගල්ල ග්‍රාම නිලධාරී වසමත්, අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්ත කණ්ඩිය පොලිස් බල ප්‍රදේශයේ දෙහිඅත්ත කණ්ඩිය ග්‍රාම නිලධාරී වසම මෙන්ම නුවර එළිය දිස්ත්‍රික්කයේ හැටන් පොලිස් බල ප්‍රදේශයේ ෆෝඩයිස්වත්ත වසමේ ගෝනගල්ල කොටස සහ අක්කර 30 කොටසද අද උදෑසන සිට හුදකලා භාවයෙන් නිදහස් කර තිබෙනවා. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ පවතින කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙවර යාපනයේ නාගදීප රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කොට පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවය සහ වෙසක් පොහෝ දින වැඩසටහන අවලංගු කිරීමට කටයුතු කර ඇති බවයි. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 22,712ක් වන අතර සුවය ලැබූ සමස්තය දැක්වෙන්නේ 1,08,802ක් ලෙසයි. මේ අතර අද දිනේද නව කොවිඩ් ආසාදිතින් 1075 දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා. කොවිඩ් එන්නත ලබාගත් සැනින් එම වෛරසයෙන් ආරක්ෂා විය නොහැකි බව වසංගත රෝග විද්‍යායකගේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. එන්නතේ ශරීරයේ ප්‍රතිදේහ ගොඩනැගීමට අවම වශයෙන් සති 2ක්වත් ගතවන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. රජයේ සෞඛ්‍ය අංශවලත් අභිලාෂය අරමුණ සහ අධිෂ්ඨානය තමයි අපේ රටේ මේ එන්නත ලබා ගත යුතු, ලබා ගැනීමට සිදුසු සියලුම දෙනාට මේ එන්නත කෙසේ හෝ ලබා දීම. ඒ සඳහා රජය විසින් අවශ්‍ය කටයුතු සම්පාදනය කර තියෙනවා. එන්නත් නිෂ්පාදනය කරන රටවල් සමග නිරන්තරයෙන්ම සාකච්ඡා කරමින් ඒ එන්නත් අපේ රටට අවශ්‍ය ප්‍රමාණය ප්‍රධානයක් වශයෙන් ලබා ගැනීම, එහෙම නැත්නම් මිලදී ගැනීම, මොන ආකාරයකින් හෝ එන්නත් අපේ රටට ලබා ගැනීම සඳහා කටයුතු සිදු කරමින් පවතිනවා. ඉතින් මේ අවස්ථාවේදී එන්නත් ලබා ගැනීමට පැමිණෙන අයගෙනුත් අපි විශේෂ දායකත්වයක් බලාපොරොත්තු වෙනවා. COVID-19ට විරුද්ධව ලබා දෙන එන්නතින් අපි ලබා දෙන්නේ අපේ ඇඟට දෙනවා සංඥාවක් මේ වෛරසය හා සමාන දෙයක් අපේ ඇඟට ඇතුළු වුණයි කියලා. වෛරසය ආගන්තුකයෙක් නිසා ඒට එරෙහිව ප්‍රතිශක්තිය ඇති වෙනවා. ඒ ප්‍රතිශක්තිය ඇතිවීම කියන්නේ එක මොහොතින් ඇති වෙන දෙයක් නෙවෙයි, ඒ ක්‍රියාදාමයක්. ඒ ක්‍රියාදාමය ඇති වෙලා අපේ ඇඟ තුළ ප්‍රතිදේහ නිෂ්පාදනය කිරීමට, ඒ වගේම ඒ මතක ගබඩා ඇති කිරීමට යම්කිසි කාලයක් ගත වෙනවා. සාමාන්‍යයෙන් සති 2ක විතර කාලයක් ගත වෙනවා ඇඟේ තුල ප්‍රතිදේහ ඇතිවීමට. සමහර වෙලාවට පළවෙනි එන්නත මාත්‍රාව ලබා දීමෙන් පස්සේ ඒ ඇති වෙන ප්‍රතිදේහ ඇතිවීම, මතක ගබඩා ඇතිවීම යම්කිසි විදියකින් සීමාවක් පාලනයක් ඇතුව සිදු වෙන්නේ. සම්පූර්ණ ආරක්ෂාව සඳහා නම්
එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන යම්කිසි කාලයක් සමහර වෙලාවට සතියක් සති දෙකක් වගේ කාලයක් ගත වෙන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ නිසා සියලුම දෙනාම සිහි තබා ගන්න ඕන කාරණයක් තමයි, පැහැදිලි කර ගන්න ඕන කාරණයක් තමයි එන්නත ගත්තු ගමන්ම ඇඟේ ප්‍රතිශක්තියක් ඇති වෙලා COVID-19 ආසාදනයට ආරක්ෂාවක් ඇති වෙන්නේ නැහැ. අවම වශයෙන් තමුන්ගේ ඒ ආරක්ෂාව ලැබෙන්න නම් අවම වශයෙන් සති දෙකක්වත් යනවා. ඒ නිසා විශේෂයෙන් මේ කාලයත් ඒ කාලයෙන් පස්සෙත් මනාව ප්‍රවේශම් වීම, සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ස්වසන අපහසුතා ඇති රෝගීන්ගේ ස්වසන පහසුව සඳහා භාවිත කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විශේෂ ස්වසන ආධාරක උපකරණයක් නිර්මාණය කර තිබෙනවා. එම උපකරණය ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බාර දීම සිදු කෙරුණා. COVID-19 වසංගතය හමුවේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම තාප හියුම් කරන ඔක්සිජන් චිකිත්සා ඒකකය නිර්මාණය කර තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් නිෂ්පාදනය කරන ලද මෙම උපකරණයේ ක්‍රියාකාරීත්වය ජනාධිපතිවරයා වෙත හඳුන්වා දීම සහාය බාර දීමයි සිදු කෙරුණේ. නවෝත්පාදන ශේෂ්ත්‍රයේ ජාත්‍යන්තර තානාපතිවරයෙකු වන විද්‍යාජෝති ආචාර්ය බන්දුල විජේ මහතාගේ සංකල්පයක් අනුව මහාචාර්ය රනිල් ද සිල්වා සහ වෛද්‍ය තිලංක රත්නපාල මහතා ඇතුළු ප්‍රවීණ වෛද්‍ය කණ්ඩායමකගේ දායකත්වයෙන් මෙම උපකරණ කට්ටලය නිර්මාණය කර තිබෙනවා. පූර්ණ ආර්ධතාව සහිත අධිධාරිතාවයකින් පාලන උෂ්ණත්ව ඔක්සිජන් වායුව ශ්වසන අපහසුතා ඇති රෝගීන්ට ලබා දීමයි මෙම උපකරණය මගින් සිදුවන්නේ. ඇතරම කෝවිඩ් පේෂන්ලට විතරක්ම නෙමේ ඕනේම ශ්වසන අපහසුතා සහිත රෝගියෙකුට ශ්වසන පහසුවෙන් උපකරණයක් විදිහට තමයි මේක අපි නිර්මාණය කරලා තියෙන්නේ. මූලිකවම කියනවා නම් මේකෙන් කෙරෙන්නේ ඇත්තටම ඉතා ඉහළ ෆ්ලෝ එකක් යටතේ ඔක්සිජන් සහ ජල වාෂ්ප එකතු කරලා තමත් වේගයෙන් රෝගියාගේ නහස් කුවරතොට නිකුත් කරන එකයි කරන්නේ. එමගින් රෝගියාට හුස්ම ගැනීම ඉතාමත් පහසු කරනවා. ඒ වගේම ICU එකක් අවශ්‍ය වෙන, ඒ කියන්නේ අපි ඉන්ටියුබේට් වෙන්ටිලේෂන් අවස්ථාව කියලා කියනවා. ඒ මට්ටමට යෑමේ තියෙන අවශ්‍යතාවය අඩු කරගන්න ඇත්තටම මේක පුළුවන්. ගුවන් හමුදාපති ආමාශල් සුදර්ශන පතිරණ මහතාගේ මඟ පෙන්වීමෙන් ගුවන් හමුදා අනදෙන නිලධාරී ගෲප් කැප්ටන් ප්‍රසන්න මාටිනෝ මහතාගේ අධීක්ෂණය යටතේ ගුවන් හමුදා ඉංජිනේරු බලකායේ ගුවන් යානා නඩත්තු ඒකකය නිෂ්පාදන කටයුතු සිදු කර තිබෙනවා. මේ heated humidified oxygen therapy කියන මේ යුනිට් එක වෙනකොට අපි හදලා කොළඹ ප්‍රධාන රෝහලෙත් KDU රෝහලෙත් මේ විශේෂ ක්‍රියාකාරකම් කීපයක් සිද්ධ කළා. අද ඒක දැන් සහතික කරලා තියෙනවා අපිට ඒ රෝගීන් සඳහා පාවිච්චි කළ හැකි කියලා. ඉතින් අපි අතරම සන්තෝෂ වෙනවා ගුවන් හමුදාව හැටියට. මෙහි සීමාවන් ආරක්ෂිත අංග සහ කාර්ය සාධන ප්‍රමිතීන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඉදිරිපත් කරන ලද අතර විදුලි ආරක්ෂණ ප්‍රමිති අනුකූලතාව සනාථ කර ඇත්තේ මොරටුව විශ්වවිද්‍යාලය විසින්. උපකරණයේ නිෂ්පාදන කටයුතු සඳහා වැය වූ මුදල ලක්ෂ 3ක්. දැනට උපකරණ කට්ටල 50ක් නිෂ්පාදනයට සැලසුම් කර ඇති අතර සෞඛ්‍ය අංශවල අවශ්‍යතාව අනුව අඛණ්ඩව මෙහි නිෂ්පාදන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍යාංශය සඳහන් කළේ. ඉන්දියාවේ රෝහල්වල සේවය සිදු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල කොවිඩ් ආසාදිතින් බවට පත්වීම ඉහළ යමින් පවතින බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ් මරණ නැවත වරක් 4000 ඉක්මවමින් වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව දැක්වුණේ 4120ක් ලෙසයි. ඒ අනුව එරට සිදුව ඇති මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 2,58,000කට අධිකයි. එමෙන්ම අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතයන් 3,62,406 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 2,37,00,000 ඉක්මවනවා. ඉන්දියාවෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බවයි ඉන්දිය සෞඛ්‍ය අංශය පෙන්වා දෙන්නේ. ඒ අනුව කර්ණාටක, මහාරාෂ්ට්‍ර, කේරළ සහ තමිල්නාඩු ප්‍රාන්තවලින් ඉන්දියාවේ සක්‍රිය කොවිඩ් ආසාදිතයන්ගෙන් 82.5% වාර්තා වීම විශේෂත්වයක්. මේ අතර ඉන්දියාවේ රෝහල්වල සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් කොවිඩ් ආසාදිතයන් බවට පත්වීම ඉහළ යමින් පවතින බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව එලෙස කොවිඩ් ආසාදිත වූ සෞඛ්‍ය සේවකයන් අතරින් 860කට අධික පිරිසක් මියගොස් ඇති බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. ඉන්දිය සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ගත වූ දින 25 තුළ පමණක් සෞඛ්‍ය සේවකයන් 116 දෙනෙකු මියගොස් ඇති බවයි. මේ අතර ඉන්දියාව තුළ කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යෑමට හේතු කිහිපයක් ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ අනාවරණය කළා. එමගින් සඳහන් කළේ පසුගිය කාලය තුළ ඉන්දියාවේ පැවති ආගමික උත්සව සහ දේශපාලන රැස්වීම් හේතුවෙන් ජනතාව සමීපව එක් රැස්වීම ඊට ප්‍රධාන හේතුව බවයි. පසුගිය වසරේ ඔක්තෝබරයේ ඉන්දියාවේ මුල්වරට හඳුනා ගැනුණු B1.617 කොවිඩ් වෛරස ප්‍රභේදයේ ඉහළ ප්‍රචාරණ හැකියාවද ඒ සඳහා දායක වී තිබෙනවා. මීට අමතරව මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස පිළිනොපැදීමද ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යෑමට හේතුවක් ලෙසයි අවධාරණය කර ඇත්තේ.
දකුණු ආසියානු කලාපයේ කොවිඩ් ආසාධිතයන්ගෙන් 95% සහ මරණවලින් 93%ක් ඉන්දියාවෙන් වාර්තාවන අතර එය අසල්වැසි රටවල කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යාමට බලපෑම් සිදු කර ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසයි. මේ අතර චීනයේ සිනෝවැක් බයෝඑන්ටෙක් සමාගම මගින් නිෂ්පාදිත කොවිඩ් එන්නත ඉහළ ක්‍රියාකාරීත්වයකින් යුක්ත වන බව ඉන්දුනීසියාවේ එන්නත් කරණින් තහවුරු වී තිබෙනවා. ජකර්තා අගනුවර සෞඛ්‍ය සේවකයන් 25374 දෙනෙකුට සිනෝවැක් එන්නත ලබා දී ඇති අතර එමගින් ඔවුන් කොවිඩ් ආසාදනයෙන් මිය යාම 100%කින් වළක්වා ඇති බවයි අනාවරණය වී ඇත්තේ. එමෙන්ම එන්නත ලබාදී දින 7කට පසු ඔවුන් රෝහල් ගත කිරීමේ අවශ්‍යතාවයද 96%කින් වළක්වා තිබෙනවා. කෙසේ නමුත් චීනයේ බීජිං නුවර සිනෝවැක් සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉන්දුනීසියානු ප්‍රතිඵල තවදුරටත් අධ්‍යයනය කළ යුතු බවයි. මේ අතර හදිසි භාවිතය සඳහා මොඩර්නා කොවිඩ් මර්ධන එන්නත් මිලියන 25ක් මිලදී ගැනීමට ඔස්ට්‍රේලියානු රජය පියවරගෙන තිබෙනවා. එන්නත 94%ක සාර්ථකත්වයන් පෙන්නුම් කිරීම හේතුවෙන් අදාළ මිලදී ගැනීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම මොඩර්නා එන්නත් නිෂ්පාදනාගාරයක් ඔස්ට්‍රේලියාව තුළ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවද එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කර තිබෙනවා. මුත්‍රාජවල තෙත් භූමිය සංරක්ෂණය කිරීම සඳහාත් කොළඹ නගරය තෙත්බීම් නගරයක් බවට පත් කිරීම සඳහාත් කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මේ වැඩපිළිවෙල යටතේ අංශ ගණනාවක් කෙරෙහි අවධානය යොමු කරලා තිබෙනවා. මේ තිබෙන ඉඩම් ප්‍රමාණයට අතිරේකව අවශ්‍ය වන ඉඩම් ඒ භූමි ප්‍රදේශයට අතිරේකව තිබෙන අවශ්‍ය වන ඉඩම් ප්‍රමාණයත් පවරගෙන මෙය සංරක්ෂණය කළා රැම්සා තෙත්බිම් කලාපයට එකතු කිරීමේ වැඩපිළිවෙලක් දියත් කිරීම තමයි අනාගතයේදී බලාපොරොත්තුව තියෙන්නේ. අපේ අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු ලේකම්වරු 3 දෙනාගේ සමසභාපතිත්වයෙන් කමිටුවක් පත් කරමින් මේ සම්බන්ධව කටයුතු කරන්නත් සංරක්ෂණ කටයුත්තේ අවසානයේ විදියට තෙත්බිම් කලාපයක් විදියට නම් කරලා ජනතාවට ඒකේ ප්‍රතිඵලය භුක්ති විඳින්න අවස්ථාව ලබා දෙන්නත් තමයි බලාපොරොත්තුව. අපි කිසිසේත්ම මේකේ බලාපොරොත්තු වෙන්නේ නැහැ කුම්පැනි කාර්යයකට හෝ තවත් පුද්ගලයෙකුට වාසියක් වෙන්න ඉඩදීමක් හෝ හෝටල් ව්‍යාපෘතියක් එහෙම නැත්නම් නිවාස සංකීර්ණ ඉදිකිරීමක් හෝ වෙනත් කිසිදු කටයුත්තක් නෙමේ බලාපොරොත්තුව. මේක මේ රටේ දරුවන්ට සහ අනාගත පරපුරට දැක ගන්න පුළුවන් පරිසර පද්ධතියක් විදියට නිර්මාණය කිරීම තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ. ඉතින් මේ කාරණේ අපි ඉෂ්ට කර ගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරනවා. අවශ්‍ය වුණොත් මේවායේ ඉන්න අනවසර පදිංචිකරුවන් අපි ඉවත් කළා ඒ අයට වෙන විකල්ප ක්‍රම ලබා දෙමින් ඒ වගේම අවසරයෙන් හිටියා වුණා. ඔප්පු තියෙන ඉඩම් වුණත් ඉඩම් අයිතිකරුවන් හිටියා වුණත් ඒ ඉඩම් පවරාගෙන අවශ්‍ය නම් වන්දි කටයුතු කළා හරි අපි මේ වැඩපිළිවෙල දියත් කර අපේ බලාපොරොත්තුව තියෙන්නේ. මේ අතර එක්වරක් පමණක් භාවිතා කළ හැකි ප්ලාස්ටික් නිෂ්පාදන සීමා කිරීම සඳහා වන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන බවත් ප්ලාස්ටික් ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා කඩිනම් ක්‍රියාමාර්ග දියත් කරන බවත් පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. මම මේ අවස්ථාවේ කියන්න කැමති අපි මේ ප්ලාස්ටික් අපේ පරිභෝජනයෙන් සම්පූර්ණයෙන් නැවැත්වීම නෙවෙයි ඒක එකාතකින් අපගේ ප්‍රතිපත්තිය වෙන්නේ මේ ප්ලාස්ටික් භාවිතය අඩු කිරීම සහ ඊළඟට හැකි තරම් ප්‍රතිචක්‍රීකරණය වැඩි කිරීම. දැන් අපි දන්නවා ශ්‍රී ලංකාවේ මේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සඳහා හොඳ කර්මාන්තශාලා තියෙනවා. එතකොට ඒ කර්මාන්තශාලා පුළුල් කරන්න ඒ වගේම නව එවැනි කර්මාන්තශාලා ඇතිවීම සඳහා ඒ වගේම ඒ සඳහා ජනතාව පෙළඹවීම තමයි මේන් සිද්ධ වෙන්නේ. දැනුම් දී ඇත්තේ. මේ ගුරුවරු තාමත්ම අසීරු තත්වයකට පත්වෙලා ඉන්න මොහොතකදී පෙරපාසල් විෂයපතයට මහ දැවැන්ත බලපෑමක් කොයිට් ව්‍යසනයත් එක්ක ඇති වෙලා තියෙන මොහොතකදී මෙවර අතිගරු ජනාධිපතිතුමා මේ ගුරුවරු වෙනුවෙන් පොරොන්දු වෙච්ච ආකාරයට මේ පෙරපාසල් ගුරුවරුන්ට අධීර 3කින් දීමනාව ලබා දීමේ වැඩපිළිවෙල අද ආරම්භ කරලා තිනවා. එය විශේෂයෙන්ම පළවෙනි අධීරයේ සීලු ගුරුවරුන්ට රුපියල් 2500ක මුදලකුත් ඒ වගේම දෙවන අධීර තුන්වන අධීරය යටතේ පෙරපාසල් ගුරුවරයා ආර්ථිකව ශක්තිමත් කරන්නට අතිගරු ජනාධිපතිතුමා තීරණය කරා. ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත සහ වයඹ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බස්නාහිර ගැඹුරු මුහුදේ කැළඹිලි ස්වභාවයක් නිසා මෙලෙස තද වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ එම ස්වභාවය නිසා පළාත් 5කට වැසි සමග අඳුරු ස්වභාවයක් පවතින බවයි. මේ හේතුවෙන් සබරගමුව මධ්‍යම බස්නාහිර දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
කෙසේ නමුත් තරමක තදවැසි අපි අපේක්ෂා කරනවා බස්නාහිර, සබරගමු, ගාල්ල මාතර සහ මධ්‍යම වගේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. කෙසේ නමුත් විශේෂයෙන්ම අපිට දීවර හා නායක ප්‍රජාවට පැහැදිලිව කියන්න තියෙන්නේ මන්නාරම ඉඳන් කොළඹ හරහා පොතුවිල් දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මේ අරාබි මුහුදු තීරයේ තියෙන ගැඹුරු මුහුද ගත්තම මුහුදු ඒ කියන්නේ දීවර හා නාවික කටයුතු වල යෙදෙන්න එපා කියන එක අපි දීවර හා නාවික ප්‍රජාවකින් ඉල්ලා සිටිනවා. මෙම කැළඹෙන ස්වභාවය ඉදිරි දින කීපය තුළ දිවයිනෙන් බැහැරට ගමන් කරන බව තමයි පේන්නේ. විශේෂයෙන්ම මෙය අඩු පීඩන කලාපයක් බවට පරිවර්තනය වෙලා දිවයිනෙන් ඉවතර ගමන් කරනවා. ඒක නිසා මෙහි වක්‍ර බලපෑම් මත විතරයි මේ වර්ෂාපතනයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරන්නේ. කෙසේ නමුත් 15 පස්සේ මෙම වර්ෂාපතනයේ ක්‍රමක්‍රමයෙන් අඩුවීමක් අපි අපේක්ෂා කරනවා. මහමග දමා යන දරුවන්ට සරණක් වූ අයෙක් ගැනයි මේ කියන්න යන්නේ. මහමග නිකරුණේ ජීවිතය අහිමි වන්නට තිබූ දරුවන් දහස් ගණනකට ඔහු නැවත ජීවිතය ලබා දුන්නා. දකුණු කොරියාවේදී මුණ ගැසෙන ඔහු පැස්ටර්. කුඩා දරුවන් දහසකට අධික පිරිසක් මරණයෙන් බේරාගත් කෙනෙක්. ඒ නිසාමයි ඔහු විශේෂ වෙන්නේ. අවුරුදු 30කට කලින් පැස්ටර්ට හිටිය දරුවෙක්. හැබැයි විවිධ සංකූලතා ඒ දරුවට තිබුණා. ඒ නිසාම ඒ දරුවා වගේම පැස්ටර්ත් ගොඩක් දුක් විඳා. ඒ නිසාම පැස්ටර්ට සිදු වුණා රෝහලක පැය ගණන් කාලය ගත කරන්න. ඔහු දකිනවා ඒ අතර මව්වරුන් පියවරුන් විසින් අතහැර දැමූ ලදරුවන්. සමහර විට ඒ දරුවන් මහපාරේ නැතිනම් කුණු කූඩයක. ඒකට හේතු තිබුණේ මව්පියන්ට. සමහර විට ආර්ථික ප්‍රශ්න නැතිනම් පවුලි ප්‍රශ්න. ඒත් හේතුව මොකක් වුණත් මේ දරුවන්ට අවසානයේ උරුමුනේ මහපාරේ තනි වෙන්න. මේ වෙනුවෙන් ඉදිරියට එන්නේ පැස්ටර්. මහමග දමා යන දරුවන්ට ඔහු නිර්මාණය කරනවා ලදරුවන් දමන විශේෂ පෙට්ටියක්. ඔහු ජීවත්වන ස්ථානයේ බිත්තියේ තමයි මේ විදියට විශේෂ පෙට්ටි කිහිපයක්ම නිර්මාණය කරලා තියෙන්නේ. විවිධ අපහසුකම් හමුවේ හෝ විවිධ හේතු හමුවේ දරුවන් අතර යන මව්වරුන් රහසේම තමන්ගේ දරුවන් මේ පෙට්ටියට දමා යනවා. දරුවෙක් මේ පෙට්ටියට දැමූ විගසම සංඥානාදයක් පැස්ටර්ට ඇහෙනවා. තත්පර 10ක් යන්නත් කලින් ඔහු දුවගෙන එනවා. ඒ සෑම මොහොතකම ඔහුට නව බිනිදෙක්ෙක් වෙනවා. ආදරයෙන් රැක බලාගන්න. ඔහු ඒ දරුවන්ට උපරිම ආරක්ෂාව දෙනවා. ඔහු මේ දරුවන් දමා යන මව්වරුන් පරීක්ෂා කරනවා. ඒ CCTV කැමරාවකින්. එහෙම පරීක්ෂා කරන්නත් හේතුවක් තියෙනවා. විවිධ ප්‍රශ්න හමුවේ දමා යන මව්වරුන්ට උපකාර කළ යුතු නිසායි ඔහු ඒ විදිහට කරන්නේ. ඒ වගේම ඔවුනට නිසි මඟ පෙන්වීමක් සිදු කරන්න. පැස්ටර් ඔවුනගේ ප්‍රශ්නවලට විසඳුම් දෙනවා. ඔවුනට හරිදේ වැරදිදේ අවබෝධ කරලා දෙනවා. පසුව මේ මව්වරුන්ට දමා යන්නට හැදූ දරුවන් නැවත බාර දෙනවා. සමහර දෙමව්පියන් දරුවන් ආපසු බාරගත්තත් සමහරුන් නම් එහෙම කරන්නේ නැහැ. ඒ වගේ දරුවන් සහ මව්පියන් සොයාගන්නට නොහැකි දරුවන් පැස්ටර් ආදරයෙන් රැක බලා ගන්නවා. දැනට අවුරුදු 11ක් තිස්සේ පැස්ටර්ගේ මේ දරුවන් බලා ගැනීමේ කාර්ය සිදු වෙනවා. ඔහු දරුවන් 1500කට අධික පිරිසක් ආරක්ෂා කළා. ඔවුන්ට රැකවරණය දුන්නා. ආදරය දුන්නා. නිකරුණේ ජීවිත මහමගට සීමා වෙන්නට තිබූ දරුවන් රැසකට ඔහු නැවත ජීවිතය ලබා දෙනවා. ඉතින් ඔහු නිසා දරුවන් කී දෙනෙක් hina වෙන්නේ නැද්ද? අවසානයේ පැහැදිලි වෙන කාරණයක් තියෙනවා. ඒ තමයි පරාර්ථය කියන්නේ මේ දරුවන්ගේ හිනාව. ඒ හිනා වෙනුවෙන් කැපවීම. අවසානයේ කිසිවක් නොමැති වුණත් තමන්ගේ හිතින් තමන්ම විශාල සතුටක් ලැබීම. අවධානය විදේශ පුවත් වෙත. ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම් හේතුවෙන් පලස්තීන ගාසා තීරයේ තුන්වන කුළුණු ගොඩනැගිල්ල ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් විනාශ වී තිබෙනවා. ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම් තවදුරටත් උත්සන්න වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව පලස්තීන ගාසා තීරයේ තුන්වන කුළුණු ගොඩනැගිල්ලද ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් බිමට සමතලා වී තිබෙනවා.
ඒ සමග හමාස් සංවිධානය ඊශ්‍රායලය වෙත එල්ල කරන රොකට් ප්‍රහාරද උත්සන්න කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගාසා තීරයේ ඉලක්ක රැසකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වූ අතර එහිදී හමාස් සංවිධානයේ ගාසා නගරේ අනදෙන නිලධාරියා වූ බාසීම් ඉසාද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කෙසේ නමුත් ගාසා සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ 67 දෙනෙකු මිය ගොස් ඇති අතර ළමයින් 16 දෙනෙකුද ඒ අතර වන බවයි. 300කට අධික පලස්තීනුවන්ද එහිදී තුවාල ලබා තිබෙනවා. පලස්තීන රොකට් ප්‍රහාරවලින් ඊශ්‍රායල පාර්ශවයේ 6 දෙනෙකුද මිය ගොස් ඇති අතර කුඩා ළමයෙකුද ඒ අතර වන බව සඳහන්. ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කරේ හමාස් රොකට් ප්‍රහාර 1500කට වැඩි සංඛ්‍යාවක් ඊශ්‍රායලයේ දෙසට යොමු වූ බවයි. මේ අතර ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර සම්බන්ධයෙන් ජගත් ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡාවක් ඊයේ නැවතත් පැවැත්වුණා. කෙසේ නමුත් ආරක්ෂක මණ්ඩලයේ සමාජික රටවල් 15න් 14ක්ම එකඟ වූ එහි ප්‍රකාශයට ඇමරිකාව විරුද්ධත්වය පළ කර තිබෙනවා. පසුව නෝවේ, එස්තෝනියාව, ප්‍රංශය සහ අයර්ලන්තය යන රටවල් ඊශ්‍රායල පලස්තීන ගැටුම හෙලා දකිමින් වෙනම ප්‍රකාශයක් නිකුත් කළා. ඒ අනුව ආරක්ෂක මණ්ඩලයේ වර්තමාන සභාපති ධූරය හොබවන චීනයේ මැදිහත්වීමෙන් ඊශ්‍රායල පලස්තීන ගැටුම සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් හෙට පැවැත්වනු ඇතැයි අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් වසර ගණනාවකින් ඊශ්‍රායලය සහ පලස්තීන කණ්ඩායම අතර ඇති වූ දරුණුතම ගැටුම මෙයයි. දිනික සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය. හෙට මේදා 4 වෙනිදා ඇහැලේපොළ අධිකාරම්තුමා බ්‍රිතාන්‍යයන් විසින් මුරුසු දිවයිනට පිටුවහල් කිරීම සිදු කර ඇත්තේ 1825 වසරේ මැයි මාස 14 වන දිනයි. නාසා ආයතනය විසින් දියත් කරන ලද එක්සත් ජනපදයේ පළමු අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන ස්කයිලැබ් අභ්‍යවකාශ මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත්තේ 1973 වසරේ මැයි මාස 14 වන දිනයි. බ්‍රිතාන්‍ය ජාතික එඩ්වඩ් ජෙනර් විසින් වසූරිය සඳහා ලොව පළමු වරට සාර්ථක එන්නත් කිරීම සිදු කර ඇත්තේ 1796 වසරේ මැයි මාස 14 වන දිනයි. ඒත් සමගින් ශ්‍රද්ධාරූපහානී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වෙනවා. හමුවෙමු හෙටත් සවස 6යි දිහට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.